සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට වාසනාව ලැබුණා. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඊතා මැනවින් දේශනා කොට වදාළ පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය ආසන්නට වාසනාව ලැබුණා. විශේෂයෙන් ඒ උතුම් නිර්වාණ මාර්ගය මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ලෙස මේ කාලේ ඔබ ඉගෙන ගන්නේ. ඉතින් ඔබට වාසනාව ලැබුණා මේ ධර්ම ඉගෙන ගන්න. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ධර්ම දානයේ පින රැස් කරගන්නේ බෙන්තොට පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලෝකීය සෝමාවතී පතිරණ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස ඇල්බර්ට් කන්නංගර ස්වාමි පුරුෂයා ඇතුළු දරු මුණුබුරන් එකතු වෙලා. ඉතින් ඒ නිසා සෝමාවතී පතිරණ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම මේ ධර්ම දේශනාව අවසානයේ සිද්ධ වෙනවා. ඉතින් ධර්ම දානයේ දෙන පින්වතුන් සන්තෝෂයටපත් වෙන්න අද මේ පිවිතුරු නිවන් මාර්ගයේ අන් අයට අහන්න සලස්වන මහා පින, මහඟු පින, මහත්ඵල මහනිසංස පින Tamanට රැස් වෙනවා ධර්ම දානයෙන් කියලා සන්තෝෂයටපත් වෙන්න ඕන. ඉතින් පින්වත්නි, අදත් අපි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරමු. මේ උතුම් ධර්මයේ ඔබට කලාතුරකින් අහන්න ලැබෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් සතර සතිපට්ඨානය, සතර සම්‍ය ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග තමයි අපි ඉගෙන ගත්තේ. අදත් අපි සත්ත බොජ්ජංග ගැනම ඉගෙන ගන්නවා. ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට බෝධිපාක්ෂික ධර්ම 37ම ඉගෙන ගන්න ඔබට මේ දහම් වැඩසටහනෙන් වාසනාව ලැබෙනවා. එතකොට මේ බොජ්ජංග ගැන තවත් ඉගෙන ගන්නට මේ විස්තර කරන්න ඕන කියලා හිතුනේ. මේ ධර්මයේ ඉගෙන ගන්නට ලැබෙනවා අඩුයි. හේතුව සාමාන්‍යයෙන් මේ බොජ්ජංග ධර්ම කියන ඒවා යෝගාවචරයන් පුරුදු කරන්න ඕන ඒවා. දහම්මඟ පුරුදු කරනකොට, සතිපට්ඨානෙ වඩනකොට පුරුදු කරන්න ඕන ඒවා. ඊළඟට ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනකොට පුරුදු කරන්න ඕන ඒවා. එතකොට අද කාලේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා අඩු නම්, සතර සතිපට්ඨානෙ වඩනවා අඩු නම්, එවැනි අය අතිශයින් දුර්ලභයි නම් බොජ්ජංග වඩනවා කියන එකත් අතිශයින්ම දුර්ලභයි. එතකොට ඔබ දන්නවා දැන් බණ භාවනාවට නැත්නම් නිවන් මාර්ගයේ ගමන් කරන්නට බාධා පිණිස පවතින නීවරණ 5ක් තියෙනවානේ. දැන් සමාධියේ හිත එකඟ කරන්නට බාධා පිණිස පවතින කාරණා 5ක් තියෙනවා. ඒකට කියනවා පංච නීවරණ කියලා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේ පංච නීවරණ ගැන සැලකිය යුතු විදිහට අපි
දහම් කරුණු කතා කළා ධම්මානුපස්සනා භාවනාව කතා කරනකොට. ඒ වගේ දැන් භාවනාවට නීවරණ පහ බාධා කරනවා වගේ නිවනට උපකාර කරන කරුණු 7ක් තියෙනවා. ඔන්න භාවනාවට බාධා කරන කරුණු 5ක් තියෙනවා. නිවනට උපකාර කරන කරුණු 7ක් තියෙනවා. බාධා කරන කරුණු 5 තමයි පංච නීවරණ. උපකාර කරන කරුණු 7 තමයි සත්ත බොජ්ජංග. මේ සප්ත බොජ්ජංගය අපි ඉගෙන ගත්තා සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට සති සම්බොජ්ජංගය කියලා කිව්වේ නිවනට හිත යොමු කරන කෙනා, සතර සතිපට්ඨානෙ වඩන කෙනාගේ හොඳට සතිපට්ඨානෙ සිහිය පිහිටනවා. නැත්නම් ඔබ කරන්නේ යම් භාවනාවක් නම් ඒ භාවනාව තුළ හිත පිහිටනවා. සිහිය පිහිටනවා. ඒ පිහිටවන සිහිය විවේකයට, විරාගයට, නිරෝධයට, නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. ආන්නේ සිහියට කියනවා සති සම්බොජ්ජංගය. විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, ඔස්සග්ග පරිණාමේ. ඒ වගේම තමයි මේ සිහිය පිහිටනකොට එයා ධර්මතා විමසන්න ගන්නවා. ආනාපාන සතිය නම් ඒ ආස්වාස ප්‍රාස්වාසයේ ස්වභාවය විමසනවා. ඇතිවන නැතිවන නීවරණ ධර්මයන්ගේ ස්වභාවය විමසනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසනවා. සේවනයේ කළ යුතු නොකළ යුතු දේවල් විමසනවා. එතකොට ඒ විමසීමේ ස්වභාවය අයිති වෙන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගය. එයත් නිවනට නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට සිහිය පිහිටවගෙන නුවණින් විමසනකොට මෙයාට වීරියම උපදිනවා. ඒ ඇති වෙන වීරිය විරිය සම්බොජ්ජංගය. ඊළඟට වීරියෙන් යුතුව මෙහි විදිහට සිහියෙන් හොඳ නුවණකින් වීරියෙන් යුතුව සතිපට්ඨානයේ සිහිය පිහිටවනකොට ධර්ම මාර්ගයේ හැසිරෙනකොට මෙයාට හොඳට ඇති වෙනවා ප්‍රීතිය. මොකද ධම්ම මාර්ගයේ ගමන් කිරීම තුලින් ඇති වෙන නිරාමිෂ ප්‍රීතිය ඇති වෙනවා. තුටේ භාවනාව තුළ ඇති වෙන ප්‍රීතිය පීති සම්බොජ්ජංගය. එතකොට මේ ප්‍රීතියෙන් යුතුව භාවනා කරගෙන යනකොට කය සැහැල්ලු වෙනවා, හිත සැහැල්ලු වෙනවා. අපිට පින්වතුනි සැහැල්ලු බව අවශ්‍යයි. ඕනම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ, ඒක අමාරුයි. එතකොට මෙයා සැහැල්ලු වෙන්න ඕන. එතකොට මෙයා භාවනා අරමුණේ පවා සැහැල්ලු අත්දකිනවා. ඒ කරගෙන යන භාවනාවේ පවා සැහැල්ලු අත්දකිනවා. කයෙන් සිතෙන් සැහැල්ලුයි පස්සද්ධි සම්බොජ්ජංගය. එතකොට සැපසේ ප්‍රීතියෙන් භාවනා අරමුණේ හිත පිහිටනකොට හිත එකඟ වෙනවා. ඒක සමාධි සම්බොජ්ජංගය. ඊට පස්සේ ඒ විදිහට මේ කරුණු ඒ බොජ්ජංග පින්වතුනි අඩු වැඩි නැතුව බැලන්ස් කරන්න ඕන. ඒ කියන්නේ සමසේ වඩන්න ඕන. ඒතර බොජ්ජංගයන් සමසේ වඩනකොට ඒ වගේම ධර්මතා මනවින් දකිනකොට සතිපට්ඨානේ මනාව සිහිය පිහිටවගෙන යනකොට ඇලීම් ගැටීම් වලින් දුරු වීමෙන් එයාගේ හිත හොඳට උපේක්ෂාවටපත් වෙනවා. බොජ්ජංග ධර්මයෙන් සමව පිහිටවන්න පුළුවන් ශක්තිය උපදිනවා. ඇලීම් ගැටීම් දුරු වෙන හිතක් උපදිනවා. ආන්නේක උපේක්ඛා සම්බොජ්ජංගය. එතකොට දැනට ওই කරුණු ටික අපි කතා කළා. ඊළඟට පින්වතුනි මේ බොජ්ජංග ධර්මියෝ මේ බොජ්ජංග කියන එක දැන් බලන්න සතිපට්ඨානෙන් පටන් ගත්තේ සතිපට්ඨානෙන්. ඊළඟට පින්වතුනි සතිපට්ඨානය කියන්නේ මෛත්‍රී භාවනාව පවා. මෛත්‍රී භාවනාව අයිති අවිහිංසා විතර්කයට. ඒතකොට ඒ අයිති ධම්මානුපස්සනාවට. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහාර භාවනාව පවා. සතර බ්‍රහ්ම විහාර භාවනාව පවා අවසන් වෙන්නේ බොජ්ජංග 7 වැඩිමින්.
ඒ භාවනා අරමුණේ සිහිය පිහිටන එක සති සම්බොජ්ජංගයට අයිති. ඒ භාවනා අරමුණේ ඔහු විමසන එක ධම්මවිචේ සම්බොජ්ජංගයට අයිති. ඒ භාවනා අරමුණේ කරන වීරිය විරිය සම්බොජ්ජංගයට අයිති. පීතිය පීති සම්බොජ්ජංගයට අයිති. භාවනා කරගෙන යනකොට අත්දකින නිරාමිෂ ප්‍රීතිය. කයයි සිතයි සැහැල්ලු වීම පස්සද්ධි සම්බොජ්ජංගයට අයිති. හිත එකඟ වීම සමාධි සම්බොජ්ජංගයට අයිති. මේ බොජ්ජංග හත සමවිසම නොවන විදියට සමසේ වඩනකොට ඒ ඔහු ලෝකයේ ගැන ඇතිවන මධ්‍යස්ථ භාවය උපේක්ඛා සම්බොජ්ජංගයට අයිති. ඉතින් මේ විදිහට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන බඹ විහරණ භාවනා තුල පවා බොජ්ජංගය වඩන්න පුළුවන් ආර්ය ශ්‍රාවකයාට. හැබැයි මේ බ්‍රහ්ම විහාර භාවනාව තුළ බොජ්ජංග වෙදෙන්නේ ආර්ය ශ්‍රාවකයාට. බුදුරජාණන් වහන්සේ සරණ ගියේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවන කෙනාට මෛත්‍රී භාවනාවෙනුත් බොජ්ජංග වෙදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සූර්යයා උදා වෙන්න කලින් අරුණ නැගිනවා. සූර්යයා උදා වෙන්න කලින් අරුණ නැගිනවා වගේ තමයි කිව්වා. නිවන ලැබෙනවා කියන්ට නිවන අත්දකින්න ලැබෙනවා කියන්ට පෙර නිමිත්ත තමයි කිව්වා සප්ත බොජ්ජංගය. සප්ත බොජ්ජංගය. බොජ්ජංග හත තමා තුළ හොඳට වැඩිගෙන යනවා නම් ඒක අරුණැල්ල වගේ හිරු නැගෙනවා. එහෙනම් නිවන Tamanට පසක් කරගන්න පුළුවන්. එහෙනම් මේ බොජ්ජංග කියන්නේ සුළු කාරණාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා සූර්යයා පායන්ට කලින් අරුණ නැගෙනවා. ඒ වාගේ බොජ්ජංග ධර්මියෝ උපදින්ට කලින් බොජ්ජංග ධර්මියෝ සත්ත්ව බොජ්ජංගයෝ Tamanට ඉපදෙයි කියන්ට පෙනෙන අරුණැල්ලක් තියෙනවා කිව්වා. එහෙනම් ඔයාලට පුළුවන් නම් හිතෙනවා නම් මට සත්ත්ව බොජ්ජංගය වඩන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන්ද කියලා බලන්න පෙර නිමිත්තක් තියෙනවා. ඒක ඔයාලට තියෙනවා නම් Tamanට සත්ත්ව බොජ්ජංගය වඩන්ට එයාට මේ මාවතට පිවිසෙන්න පුළුවන්. මොකක්ද මේ පෙර නිමිත්ත? කල්යාණ මිත්‍රතාවය. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන බව, සත්පුරුෂයන් ඇසුරු කරන බව තියෙනවා නම් ඒකම තමයි බොජ්ජංග හත වැඩෙන්න පෙර නිමිත්ත. හිරු උදා වෙන්න කලින් අරුණ නැගිනවා වගේ. හිරු උදා වෙන්න කලින් අරුණ නැගිනවා වගේ පෙර නිමිත්තක් කිව්වා. මේ බොජ්ජංග හතට කල්යාණ මිත්‍රයා මුණ ගැහිම. මේ ලෝකේ යම්තාක් සත්ත්ව බොජ්ජංගය වැඩුවා නම් යම් කෙනෙක් ඒ සියලු දෙනාටම කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණ නිසා දැන් අද බොජ්ජංග ධර්මයේ වැඩිම පසක ලැබේවා. මම මේ බොජ්ජංග ධර්ම ගැන ධර්ම දේශනා කරන්නේ. ඔබ බොජ්ජංග ධර්මය ගැන ධර්මය අහන්නේ අපි කාටත් සත්පුරුෂයෙක් මුණ ගැහුණ නිසා. ඒ නිසා පිවිතුරු නිවන් මඟ අහන්ට ලැබෙන්නේත් සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච නිසා. ඒ නිසා බාහිර වෙන සාධකයක් නැහැ කිව්වා මේ බොජ්ජංග වැඩෙන්න කල්යාණ මිත්‍ර ඇසුර තරම්. සත්පුරුෂ ඇසුර තරම්. කල්යාණ මිත්‍ර ඇසුර නැති වුණොත්, සත්පුරුෂ ඇසුර නැති වුණොත් බොජ්ජංග ධර්මියෝ හතම තමා තුලින් විනාශ වෙනවා. නිවන් මාර්ගයේ ගමන් කරන්න තියෙන උපකාරක ධර්ම ඔක්කොම නැති වෙනවා. ඒකයි කියන්නේ අසත්පුරුෂ ඇසුරකට යන්න එපා. පාපී මිත්‍ර ඇසුරකට යන්න එපා. කුසල් දහම් වෙනසෙනවා. මේ ගුණ ධර්මිය වෙනසෙනවා. අහන්නම් වාලේ බණ අහන්නත් එපා. තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න පුළුවන් විදිහේ ධර්ම දේශනාවක් අහන්න. ගුණ ධර්ම දියුණු කරගන්න පුළුවන් විදිහේ ධර්ම දේශනාවක් අහන්න. නිකං විහිළුවෙන් තහළුවෙන් ඕපදූප වලින් ජීවිතේ පුරවගෙන බණ ඇහුවා කියලා ලාමක සතුටක් තමාම තමා රවට්ට ගන්න එපා. මමත් බණ ඇහුවා කියලා තමාම තමා රවට්ට ගන්න එපා. එතකොට පින්වතුනි ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න බාහිර සාධකේ.
තමන්ට බොජ්ජංග ධර්මියෝ 7 වැඩෙනවා කියන්ට පෙර නිමිත්තක් තමා තුලමත් තියෙනවා. සූර්යා පායන්ට කලින් අරුණ නැගෙනවා වගේ. කුමක්ද? ඒ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක තියෙන්න ඕනේ තමා තුල. දැන් පින්වතුනි, ඒ යෝනිසෝ මනසිකාරය කියන එක හරි පුදුම සහගත එකක්. ඒක නැත්තම් ආයේ බන කෝටියක් ඇහුණත් වැඩක් නැහැ. දැන් ඒක මට මතකයි යෝනිසෝ මනසිකාරය කියන එක ලොකු ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දුන්නා. දැන් අපි කෑමක් කනකොට ඒ කෑම දාගන්න භාජනයක් ඕන. ඒ දෙන භාජනේ ගන්නට අත් දෙකක් ඕන. අතින් තමයි අපි මේක කන්නේ. එතකොට අපි කියමු කතාවක් කෙනෙක් අරෙන් බෝලයක් දානවා. ඒ බෝලේ අල්ලගන්න අපිට අත් දෙකක් ඕන. ඒකෙන් තමයි අපි මේ බෝලේ අල්ලගන්නේ. ඒ වගේ බුදු කෙනෙක්ගේ ධර්මයක් ලැබෙනකොට ඒක අල්ලගන්න අත් දෙකක් ඕන. ඒ අත් දෙක තමයි යෝනිසෝ මනසිකාරය. බුදු කෙනෙක්ගේ ධර්මය ගන්න වාජනේ තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට කොච්චර ලැබුණත් තමන්ගේ වාජනේ හැටියට තමයි ගන්න පුළුවන්. එතකොට කෑමක් තිබ්බට කන්න අත් දෙකක් නැත්තම්, පිළිගන්න අත් දෙකක් නැත්තම්, අරෙන් බෝලයක් දානකොට අල්ලන්න අත් දෙකක් නැත්තම් ඒකෙන් කිවෙදිලා යනවා. ඒ වගේ යෝනිසෝ මනසිකාරය නැත්තම් ඔහේ කන් හරහා යනවා මේක. යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා තමයි ඒක හරියට ගන්නෙ. මෙහෙමයි කියලා. ඒ යෝනිසෝ මනසිකාරයේ පිනට උපදින්න. යෝනිසෝ මනසිකාරය කියන එක බලෙන් දෙන්න බෑ. කියන්නේ දහං කරුණ හරියට අරන් විමසන්න පුළුවන්කම. ඒක මිනිසයා තුල පිහිටන දුර්ලභම හැකියාවක්. යෝනිසෝ මනසිකාරය. හරියට මේක කරන්න පුළුවන් බව. සිහි කරන්න පුළුවන්කම, මානසිකාර කරන ගතිය හැම කෙනා තුළම තියෙනවා. ගවයාගේ තියෙනවා. සතා සිව්පාවගේ තියෙනවා මානසිකාර කරන්න පුළුවන්කම. ඒකනේ ආවල් ගහේ ගෙඩියක් තියෙනවා. ඔක මං කඩා ගන්න ඕන, පැන ගන්න ඕන. ආවල් මිනිසියාගේ අතේ නිලුම් මල් මිටක් තියෙනවා. මං පැනලා ගිහලා ඔක අරන් යන්න ඕන කියලා වඳුරක් කල්පනා කරන්නේ. මානසිකාරය තියෙනවා. ඊළඟට ඔය පුහුණු කරන පොලිස් බල්ලෝ එහෙම පුහුණු කරනවා බලන්න. එතකොට කියන දේ කරන, සත්තු පුහුණු කරනවා කියන දේ කරනවා. නයි නටවන්න පුරුදු කරනවා, වඳුරු නටවන්න පුරුදු කරනවා, අලි නටවන්න පුරුදු කරනවා, ගිරව් කතා කරන්න පුරුදු කරනවා. එතකොට ඒ අය ඒවා ගන්නෙ මානසිකාරයෙන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ එහෙම එකක් නෙමෙයි. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒක බුදු කෙනෙක්ගේ ධර්මයේම තියෙන්න ඕන. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක විවෘත වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයටම විතරයි. ඒක වෙන කිසිම ධර්මයකට වැඩ කරන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය බුදුරජාණන් වහන්සේගේ ධර්මයටමයි වැඩ කරන්නේ. අභ්‍යන්තරේ තිබ්බොත්. දැන් ඇහැ රූපයක් ඉදිරියේ විතරමනේ වැඩ කරන්නේ. කන ශබ්දයකට විතරමනේ වැඩ කරන්නේ. නාසය ගඳ සුවඳකට විතරමනේ වැඩ කරන්නේ. දිව රසයකට විතරමනේ වැඩ කරන්නේ. කය පහසකට විතරමනේ වැඩ කරන්නේ. ආන්නේ වගේ තමයි බුදු කෙනෙක්ගේ ධර්මයට විතරමයි වැඩ කරන්නේ යෝනිසෝ මනසිකාරය. පුදුම සාගත දෙයක් ඒක. ඒ යෝනිසෝ මනසිකාරය තමා තුළ තමන් පුරුදු සංසාරේ පුරුදු කරපු දේවල්, නුවණින් කල්පනා කරපු දේවල්, රැස් කරගත්ත පින හරියට බලපානවා යෝනිසෝ මනසිකාරයට. දැන් යෝනිසෝ මනසිකාරයේ දෙන්න මේ තුන් ලෝකේ අතිශයින්ම දක්ෂම කෙනා සාරිපුත්තයන් වහන්සේ. අවුරුදු 3ක් සංජය කියන පිරිවැජියා ළඟ ඉඳලා ජීවිත අවබෝධය කියන එක මාත්‍රයක් නැහැ. නෑ ඉතින් යෝනිසෝ මනසිකාරය තියෙනවා. නෑ ජීවිත අවබෝධයේ මාත්‍රයක් නැත්තේ.
ඒක වැඩ කරන්නේ බුදු කෙනෙක්ගේ ධර්මයට විතරයි. අස්සජී තෙරුන් වහන්සේ මුණ ගැහුණා. අස්සජී තෙරුන් වහන්සේ මුණ ගැහුණාට පස්සේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. ඔන්න ඔය පද දෙක විතරයි කියවි. සෝතාපන්න වුණා. වැඩ කළා යෝනිසෝ මනසිකාරය. තප්පරේට වැඩ කළා. කලින් ප්ලෑන් කරලා තිබ්බද යෝනිසෝ මනසිකාරය හදාගෙන තිබ්බද? ඒ වෙලාවට වැඩ කළානේ. ඊළඟට කෝලිත පිරිවෙජ්ජයට ගිහිල්ලා කිව්වා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. ඒ ගාථාව කියනකොටම කෝලිතයන් සෝතාපන්න වුණා. අන්න යෝනිසෝ මනසිකාරය. හරියටම මේ ධර්මයෙන් ගන්නවා. ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන එකේ කලඳක්වත් තියෙන්න ඕන මේ බණ ටිකක් උනත් තේරුම් ගන්න. ඒ යෝනිසෝ මනසිකාරය නැත්තම් අහන බණ ඔහේ යනවා. මේක යෝනිසෝ මනසිකාරය සත්පුරුෂ ඇසුර ශ්‍රී සද්ධර්ම ශ්‍රවණේ බලෙන් දෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය බලෙන් දෙන්න බෑ. ඒක තමාම උපද්දව ගන්න ඕන. මේ ධර්මයේ හරියට කල්පනා කරන්න පුළුවන් බව. කෙලෙස් ගෙවෙන විදිහට කල්පනා කරන්න පුළුවන් බව. ඒ ධර්මයේ අර්ථයටම කල්පනා කරන්න පුළුවන් බව තමාම කරන්න ඕන. මේ ලෝකේ බාහිරින් දෙන්න බැරි එකම දේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයෙන් අල්ලගන්නා වූ මේ ඒ දහං අපි කියමුකෝ යෝනිසෝ මනසිකාරයෙන් පංච උපාස්කන්ධය විමසන්නේ. ඒ මනසිකාරයෙන් අල්ලගන්න කාරණාව තමයි ප්‍රඥාවෙන් සිඳින්නේ. යවමිටියක් අතට අරගෙන දෑකැත්තෙන් සිඳිනවා වගේ. මෙහෙම ගුලි කරගෙන මෙහෙම සිඳිනවා. ඒ වගේ මානසිකාරයෙන් ඉස්සෙල්ලා අරමුණ අල්ලන්න ඕන. අල්ලගෙන ප්‍රඥාවෙන් සිඳින්න ඕන. යෝනිසෝ මනසිකාරය කරනකොට තමයි ප්‍රඥාවෙන් අවබෝධ වෙන්නේ. පටිච්ච සමුපාදයේ බුදුරු මේ සිහි කරපු විදිහ තියෙනවනේ. යෝනිසෝ මනසිකරෝතෝ පඤ්ඤාය අபிසම්බුද්ධති. මම යෝනිසෝ මනසිකාරය කරනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා. අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්. අපි කරන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයයි අපි කරන්න ඕනේ අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්. ඉතින් ඒ නිසා මේ කරුණු ඉතින් ওই විදිහට දහම් කරුණු ටිකක් මම සිහිපත් කළේ. නිසා යෝනිසෝ මනසිකාරය හරි උපකාරයි. බුද්ධංග ධර්මයේ වැඩෙන්න. ඒනම් සතර සතිපට්ඨානෙ හිත පිහිටව ගන්නටත් සත්පුරුෂ ඇසුර ඕන යෝනිසෝ මනසිකාරය Tamanට ඕන. අද මම කල්පනා කළා මේ බොජ්ජංග ධර්මියොත් හට ගන්නා වූ නැති වෙන්නා වූ ධර්මතාවය සංකතය. මේ ලෝකේ සංකත ධර්ම වලින් අග්‍රම දේ තමයි නිවන් මාර්ගය. හේතුඵල ධම හටගත් දේවල් අතර අග්‍රම දේ තමයි නිවන් මාර්ගය. සංකතයි. මේ ලෝකේ අසංකතයි කියලා කියන්නේ නිවනට. එතකොට මේ සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සද්ධි සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ කියන මේ බොජ්ජංග හටගන්ටත් නූපම් බොජ්ජංග හටගන්ටත් උපන්නව බොජ්ජංග වඩා වර්ධනය වෙන්නටත් හේතු බලපාන. අන්නේ හේතු ටික අද කියලා දෙන්න ඕන කියලා තමයි කල්පනා කළේ. බුදුරජාණන් වහන්සේ පංච නීවරණ නිවනට බාධා කරන කරුණු 5 ඇති වෙන නැති වෙන හැටි වදාලා. ඒක අපි ධම්මානුපස්සනාව ඉගෙන ගත්තා. නිවනට උපකාරක ධර්ම බොජ්ජංග වලට ආහාර මොනවද කියලා බුදුරජාණන් වහන්සේ බොජ්ජංග සංයුත්තේ ආහාර සූත්‍රය වදාලා. සේයතාපි භික්ඛවේ බුදුරජාණන් වහන්සේ වදාලා අයං කායෝ ආහාරට්ඨිතිකෝ
ආහාරම් පටිච්ච තිට්ඨති. අනාහාරෝ නොතිට්ඨති. මේ කය ආහාර නිසා හටගත් දෙයක්. ආහාර නිසා තියෙන දෙයක්. ආහාරයෙන් සැදුම් ලද්දයක්. ආහාර නැත්තම් මේ කය තියෙන්නේ. මේ ශරීරයේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. කන් නැතුන් හිටියොත් තීදි කියලා බලන්නකො එකක්. ඇත්තටම අපි මේ ලස්සනයි කිව්වට මේ රූපේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. හේතුඵල ධමයක්. මේ ශරීරේ මගේ කිව්වට ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. ආහාර නැත්තම් මැරෙනවා. කෑම බීම නැත්තම් මේ ඇඟ මැරෙනවා. කන්නේ බොන්නේ නැති වුණොත් මේ ශරීරේ ආහාර නිසාම ගබඩා වෙච්ච ශක්තියෙන් යම් දිනයක් තියෙනවා. ශක්තියෙන් යම් දිනයක් තියෙනවා. අවසානයේ කය පවත්වා ගන්න උසුම ගන්න ශක්තිය ශරීරේ නැති වෙලා එහෙම මැරිලා යනවා. ආහාර නැතිවීමෙන් කී කෝටියක් මේ ලෝකෙ මැරෙනවද? ආහාර නැතිවීමෙන්. එතකොට මේ ශරීරේ තියෙන්නෙම ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර නැතිවීමෙන් මැරෙනවා. ඉතින් ඕනම කෙනෙක් තනියෙන් චුට්ටක් කල්පනා කරලා බලන්න. ඒකනේ මම කිය යෝනිසෝ මනසිකාරය ඕන කියලා. ඕන බණපදය. බණපදේ තමයි ආහාර ප්‍රත්‍යයෙන් මේ ශරීරයේ තියෙන ආහාර නැතිවීමෙන් නැති වෙලා යනවා කියන එක තමයි බණපදේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන් කල්පනා කරන්න ඕන. තමන් කල්පනා කරන්න ඕන ඇත්තද මේක කියලා. නිකමට කල්පනා කරන්න. මේ ආහාර නිසා මේ රෝම කූපේ පවා තියෙන. ආහාර නැතිවීමෙන් මැරිලා යනවා. දරු කලලේ මව් කුසේ හටගත්තට පස්සේ ඒ දරු කලලේ අම්මගේ පෙකණියත් එක්ක සම්බන්ධ වෙනවා. පෙකණියෙන් මවගේ ශරීරය හා සම්බන්ධ වෙලා මව කන බොන දෙයෙන් අර නූපන් දරුවා ආහාර ප්‍රත්‍යයෙන් කලලේ වැඩෙනවා. එළියට ආපු නැති දරුවා බඩේ ඉන්න දරුවා පෙකණිය හරහා මව්ට සම්බන්ධ වෙලා මව් කන බොන දෙයෙන් දරුවා යැපෙනවා. ඒත් ආහාර ප්‍රත්‍යයෙන්. දරුවා ඉපදුනාට පස්සේ කෑස් ගාගෙන අඬාගෙන උපදින්නේ. ওই කටට අනිවාර්යෙන් මව්ගෙන් එරෙන කිරි ටික පොවන්න ඕන. ඒ දරුවාටත් මේ ලෝකෙට කෑම ඉල්ලගෙන බීම ඉල්ලගෙන දරුවා උපදින්නේ. ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. අවසානයේ මේ කය දුර්වල වෙලා කණ්ඩත් බැරි විදියට බොණ්ඩත් බැරි විදියට දිරලා ගිහිලා මේ ශරීරය විනාශ වෙලා යනවා. දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ ශරීරයේ ආහාර ප්‍රත්‍යයෙන් තියෙන්නේ. මේ ආහාර නිසා තියෙන ඇඟක් හේතුඵල ධම නිසා තියෙන ඇඟක් තමයි මගේ ආත්මය කියලා අපි අල්ලාගත්තේ. ඒ නිසා ආහාර ප්‍රත්‍යයෙන් තියෙන ශරීරයකම තමයි ආස්වාස ප්‍රාස්වාස තියෙන්නේ. මේ උසුම රැල්ලත් මගේ ආත්මය කියලා අල්ලාගෙන අවසාන මොහොතේ උසුම ගන්නට තටමිල්ල අවසාන හුස්ම ටික ගන්න අවසානයේ පරාජයටපත් වෙලා හුස්ම රැල්ල හොස් ගාලා යනවා. ආයෙ ගන්න බෑ. මැරෙනවා. මගේ ආත්මය කියලා හිතුවට මේවා අනිත්‍ය දේවල්, වෙනස් වෙන දේවල්. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. දෙතිස් කුණප කොට්ඨාසයන්ගෙන් මේ සුසැඳි පිරීලා තියෙනවා. මේ කය සුසැඳි කියන වචනයක් දාන එකත් හොඳ නෑ වගේ. කුණප කොට්ඨාසයන්ගෙන් පිරුණු මේ කය ආහාර ප්‍රත්‍යයෙන් තියෙනවා. වකුගඩුවත් ආහාර ප්‍රත්‍යයෙන්, දලඹුවත් ආහාර ප්‍රත්‍යයෙන්, පෙනහළුත් ආහාර ප්‍රත්‍යයෙන්. පිත්ත සෙම සැරව මේ ඔක්කොම ආහාර ප්‍රත්‍යයෙන්. කෑම නැත්තම් මේ මොකවත් නෑ. අපේ කය මේ දක්වා වැඩුණේ මොකෙන්ද? කෑමෙන්නේ. අපි මේ අතපය දික් කළ හැදුවද? එහෙම නැත්තම් වෙන මේවා කළාද? කෑමෙන් මේ තත්ත්වයට ආවේ.
කෑම අඩු වැඩි වීමෙන් ගිලන් වෙනවා. රෝගී වෙනවා. ආහාර විසම වීමෙන් මැරිලා යනවා. කටෙන් කන්න බැරි වුණොත් සේලයින් දීලා හරි ඇඟට ආහාර ඇතුල් කරනවා. එහෙමත් බැරි වුණොත් බට ගහලා ජූස් කරලා හරි ඇඟට දානවා. ආහාර. ඒ නිසා ආහාර ප්‍රත්‍යයෙන්ම මේ ශරීරයේ තියෙන්නේ. ඒ නිසා තමයි සමුදේ වය දකිනකොට කායානුපස්සනාවේ ආහාර නිසා කය හටගන්නේ, ආහාර නැතිවීමෙන් කය නැති වෙනවා කියන ඒ සමුදේ වය කල්පනා කරනවා. ඊටුකුර පින්වත්නි දැන් පැහැදිලිනේ. මම මේ පැහැදිලි කරන්න හැදුවේ උපමාව. මේ කය තියෙන්නේ ආහාර නිසා කියලා. ඒව මේව කෝ බික්කවේ සත්ත බොජ්ජංග ආහාරට්ටිතික ආහාරම් පටිච්ච තිට්ඨන්ති අනාහාර නොතිට්ඨන්ති. කය ආහාර නිසා තියෙනවා වගේ මේ බොජ්ජංග හතත් ආහාර නිසා තියෙන්නේ. කුමක්ද ආහාරය? මේ බොජ්ජංග වලට ආහාර නැති වුණොත් ඒ බොජ්ජංග නැති වෙනවා. කෝච බික්කවේ ආහාරෝ, කුමක්ද පින්වත්නි ආහාරය? පින්වත් මහණෙනි, ආහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උපාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණා. නූපන් සති සම්බොජ්ජංගේ උපදින්ටත් උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනා වශයෙන් වැඩියන්ටත් කුමක්ද ආහාරය? අත්ති භික්කවේ සති සම්බොජ්ජංග බොජ්ජංගට්ඨානියා ධම්මා. තියෙනවා පින්වත් මහණෙනි සති සම්බොජ්ජංගේ ඇති වෙන කරුණු. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒ කෙරෙහි යෝනිසෝ මනසිකාරය ගොඩාක් වැඩි කරනවා. අයමාහාරෝ අනුප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස උපාදාය. මේකමයි ආහාරයෙන් නූපන් සති සම්බොජ්ජංගේ උපදින්ට උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවසයෙන් පිරිපුන් වෙන්න. ඒතකොට පින්වත්නි මොකක්ද මේ කියපු කාරණාව? සති සම්බොජ්ජංගේ හටගන්න කාරණා මොකද්ද? තියෙනවා සති සම්බොජ්ජංගේ ඇතිවන කරුණෝ. ඒ කෙරෙහි යෝනිසෝ මනසිකාරය බහුල කරන්න ඕන. ඒතකොට මේක අටුවා ටීකාවල විස්තර කරනවා නොයේ කරුණු හැටියට. පුංචි පුංචි කරුණ පවා විස්තර කරනවා. ඉතින් මම හිතුවා මේ ගොඩාක් කරුණු යෝගාවචරයන්ට අතිශයින් උපකාරයි. නමුත් අපි ධර්මයේ ඉගෙන ගන්න පිරිසක් විදියට, සිත පහදවා ගන්න පිරිසක් විදියට මූලික කරුණු ටික අපි ඉගෙන ගමු. ඒ තමයි පින්වත්නි මේ සති සම්බොජ්ජංගේ වැඩෙන්න මූලිකම කරුණු ටිකක් තමයි මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම. සතර සතිපට්ඨාන භාවනා ක්‍රම තියෙන ආනාපාන සතිය, ඊළඟට ඉරියාපතේ සති සම්පජඤ්ඤේ, අසුභ භාවනාව, ධාතු මනසිකාරය, නව සීවිතිකය, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. මේ වගේ භාවනා තමයි තියෙනවා. ඒ භාවනා අරමුණු නිතර නිතර මනසිකාර කිරීම සති සම්බොජ්ජංගේ උපදින්නට හේතුවක්. උපකාරක දෙයක්, ආහාරයක්. ඊළඟට තමයි කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන එක. අනිවාර්ය හේතුවක්. සිහිය පිහිටවන අය ඇසුරු කිරීම. සිහියෙන් ඉන්න අය ඇසුරු කිරීම. සිහියෙන් ඉන්නේ නැති බාල ජනයා බැහැර කිරීම. අසිහියෙන් ඉන්න කෙලතොළු වෙලා ඉන්න පිරිස හිමීට ආශ්‍රයෙන් මග හරින්න ඕන කියනවා බොජ්ජංග වඩන කෙනා. එතකොට මේවත් එක්ක මට කල්පනා වුණේ බුදුරජාණන් වහන්සේ කාලේ බැලූ අත සංඝයා සමාධිය වඩනවා. ගමන් කරන්නේ සිහියෙන්, තියෙන පියවර සිහියෙන්, කතා කරන වචනේ සිහියෙන්, ඇසෙන්නේ ධර්මය, දකින්නේ බුදුරජාණන් වහන්සේ. කොච්චරනම් මාර්ගයේ ප්‍රතිපදාව වේගෙන් ශ්‍රාවකයන්ගේ වැඩෙනවද? වේගෙන් වැඩෙනවද? අත සතිපට්ඨාන ගැන කතා කළොත් කියන ඕවා කටින් කියලා හරියන්නේ නැහැ. ඔය කියව ඉඳලා හරියන්නේ නැහැ. මේක තියෙන පුරුදු කරන්න කියනවා. ලප් තැනම ලොප් කරනවා. සතිපට්ඨාන කතාවත් ඕවා ගිහියන්න හරියන්නේ නැහැ.
ඕවා අද කාලේට ගැඹුරු වැඩි. මේ අද කාලේ මේවා හරියන්නේ නැහැ කියලා ලප් තැනම ලොප් කරනවා. එහෙම ලොප් කරපු ගමන්ම එයාට මාර්ග ප්‍රතිපදාව මෙතනම නැති වෙලා යනවා. ඒ නිසා සිහියෙන් ඉන්න උපකාර කරන යහළුවෝ ඉන්න ඕන. ඇසුර කොච්චර බලපානවද සති සම්බොජ්ජංගයට. ඒ නිසා සති සම්බොජ්ජංගේ දියුණු කරනු කැමති කෙනෙක් ඉන්නවනම් සිහිය පිහිටන කරුණු නිතර මනසිකාර කරන්න ඕන. ඒ වගේම සිහියට උපකාරක වෙන දහම් කරුණු නිතර අහන්න ඕන. සිහියට උපකාර කරන සත්පුරුෂය ඇසුරු කරන්න ඕන. ඒ වාගේ උපකාරක ධර්ම තියෙනකොට මානසිකාරයේ තමන්ගේ බහුල වෙනකොට සතියට අනුව සති සම්බොජ්ජංගේ උපදිනවා. උපන්නා වූ සති සම්බොජ්ජංගේ දියුණු වෙවි යනවා. කෝච භික්ඛවේ ආහාරෝ අනුපන්නවාස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නාස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ය. උපන්නා නෝපං ධම්මවිචේ සම්බොජ්ජංගී උපදින්ටත් උපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගේ භාවනා වශයෙන් වැඩි යන්ටත් මොකද්ද ආහාරය? කොහොමද ඒක උපදින්නේ? අත්ති භික්ඛවේ කුසල ධම්මා. පින්වත් මහණෙනි, කුසල් අකුසල් කියලා ධර්මියෝ තියෙනවා. සාවජ්ජානා වජ්ජහ ධම්මා. හරි වැරදි කියලා ධර්මියෝ තියෙනවා. හීන පනීතා ධම්මා. හීන ප්‍රනීත ධර්ම තියෙනවා. කන්න සුක්ඛ සප්පටි භාගා ධම්මා. හොඳ නරක කියලා ඒ ධර්මියෝ තියෙනවා. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා ධම්මවිචේ සම්බොජ්ජංගස්ස උපාදාය. ඒ ගැන යෝනිසෝ මනසිකාරය බහුල කරනවා. එතකොට නූපන් ධම්මවිචේ උපදිනවා. උපන්නා වූ ධම්මවිචේ බොජ්ජංගේ වැඩෙනවා. මේ හොඳ නරක කියන එක තේරුම් ගන්න එක කොච්චර උපකාරද. මේවා හරි මේවා වැරදි. ඊළඟට මේවා යහපත් මේවා අයහපත්. මේවා හීන දේවල්. මේවා ප්‍රනීත දේවල් කියලා. දැන් මාර්ගයේ වැඩිම ප්‍රනීත දෙයක්. මේ කයට ඇලීම, රාගය ඇති කිරීම, කාමයෙන් පීඩා විඳින එක, නීවරණ වලින් බැටකන එක, පංචකාමයේ විඳින ඒවා හීන දේවල්. ඒකට හීන දේවල් විදිහට දැනගන්න ඕන, ප්‍රනීත දේවල් විදිහට දැනගන්න ඕන. කුසල් අකුසල් දැනගන්න එක ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවානේ. අපාය විස්තර අහන එක, දිව්‍ය ලෝකේ විස්තර අහන එක. එතකොට මේ පින්පවුල විස්තර අහන එකෙන් ධම්මවිචේ බොජ්ජංගේනේ වැඩෙන්නේ. ඒ කියන්නේ සේවනයේ කළ යුතු නොසේවනයේ නොකළ යුතු ධර්මියෝ ගැන හිතට එන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන අහන එකෙන්, විමසන එකෙන්, තේරුම් ගන්න එකෙන් ධම්මවිචේ සම්බොජ්ජංගේනේ වැඩෙන්නේ. නැත්නම් අපි දන්නේ නැන්නේ මේවා. ඉතකුටනේ මේ විදිහටයි මාර්ගය වඩන්නේ, මේ විදිහටයි මාර්ගය නොවඩන්නේ කියලා තේරෙන්නේ. ඉතින් ඒ නිසා මේ සාවජ්‍ය අනවජ්‍ය කරුණු ගැන හොඳට විමසන්න ඕන. හොඳ නරක හිතට ඇති වෙන කෙලෙස් ගැන විමසන්න ඕන. මොනවද මේ හිතට ඇති වෙන කෙලෙස්? කොහොමද දුරු කරන්නේ? කොහොමද වීරිය කරන්නේ? හොඳට විමසන්න ඕන. භාවනා කරද්දී කොහොමද මුලා නොවෙන්නේ? හරි බණක් තේරුම් ගන්නත් නුවණ තියෙන්න ඕන. එතකොට මෙයා විමසා යෝනිසෝ මනසිකාරය බහුල කරනවා. මේවා තේරුම් ගන්න. අන්න යාට නෝපන් ධම්මවිචේ උපදිනවා. උපන්නා වූ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. මේකට තවත් උපකාරක ධර්මයක් තමයි කල්යාණ මිත්‍රයා. ඊළඟට තමයි කුසල් අකුසල් පින්පව් යහපත් අයහපත් දේ ගැන කියලා දෙන කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕන. පින්පව් කුසල් අකුසල් යහපත් අයහපත් දේවල් ගැන කතා කරන ධර්මයේ නිතර අහන්න ඕන. එතකොට තමයි මානසිකාරය හැදෙන්නේ හිතේ. නැත්තම් අපිට තනියෙන් මේක කරගන්න බෑ පින්වත්නි. අපි අපේ ධර්ම තේරුම් ගන්න ඕන. ජීවිතේට දැන් අපිට ලොකු ස්වාමීන් වහන්සේ නැමැති සත්පුරුෂයාණන් වහන්සේ අපේ ගුරු දෙවිඳු අපිට මුණ ගැහුන්නේ නැත්තම් මුළු ජීවිත කාලෙටවත් බොජ්ජංගයෝ ගැන මෙවැනි වූ වචනයක් නම් අපෙන් පිට වෙන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ ඇසුර, ඒ දහම් කතාව, හොඳ නරක පින්පව් කුසල් අකුසල් මාර්ගයේ අමාර්ගයේ පෙන්වා දීමේ දහම් කතාව අපට නොඇසෙන්න ඔබටවත් මේ බණපදේ අහන්න ලැබෙන්නේ නැහැ.
එහෙනම් ධම්මවිචේ සම්බොජ්ජංගය ධර්මයේ නුවණින් විමසන කුසල අකුසල යහපත් අයහපත් සේවනයේ කළ යුතු නොකළ යුතු හීන ප්‍රනීත දේවල් ගැන හොඳට හිත මානසිකාර කරන්න උපකාරක දෙයක් තමයි සත්පුරුෂ ඇසුර දහම් කතාව. අනිත් එක තමයි මුලා වෙන කතා කියන අවිද්‍යාවට අපි හෙලලා දාන සංසාරයට අපි හෙලලා දාන අපි වැදලා දාන පාප මිත්‍ර ඇසුර දුරු කරන්න ඕන. එයාගේ ඇසුරෙන් ඈත් වෙන්න ඕන. හොඳ දහම් කතාව තියෙන අය ඇසුරු කරන්න ඕන. නැත්නම් අපේ ජීවිතේ විහිළුවෙන් ඉවර වෙයි. අපේ ජීවිතේම කුණුහරුපයක් වෙයි. අපේ ජීවිතේම හිනාවක් වෙයි. ඉසුළු විසුළු නෝන්ජල් හිනාවක් වෙයි. අපි අපිටම ඔච්චම් කරගන්න තැනටපත් වෙයි. අවසානයේ හිස් අතින් මැරිලා යයි. ඔබගේ ජීවිතය අතිශයින් වෙනස් කරයි සත්පුරුෂ ඇසුර නම්. කල්යාණ මිත්‍ර ආශ්‍රය. උතුම් ගුරුවරු ඇසුරු කරන බව. දහම කතා කරන අය ඇසුරු කරන බව. ඔබගේ ජීවිතය ගොඩාක් සුවපත් කරනවා. බොජ්ජංග ධර්මයේ උපදිනවනේ බාහිර කරුණුත් එක්ක. හැබැයි ලැබෙන දේවල් නැවත බහුල යෝනිසෝ මනසිකාරය බහුල කරන්න ඕන. දැන් දහම් දේශනාවකින් වුණා තමන්ගේ හිතට ලොකු අර්ථයක් ගියා නම් ඒක නැවත අහන්න ඕන. ඒක ස්ථාවර කරගන්න ඕන. දැන් මේ බණ ඇහුවා ඉවරයි. මේ බණ ඇහුවා ඉවරයි. මේ බණ ඇහුවා ඉවරයි. පත්තර කියවන්න වගේනේ. නැවත නැවත අහලා මේක හොඳට මනස්කාර කරගන්නවා. ඔන්න ධම්මවිචේ බොජ්ජංගී උපදින හැටි. ඊළඟට අපි බලමු කොහොමද වීරිය සම්බොජ්ජංගේ උපදින්නේ කියලා. කෝච භික්ඛවේ ආහාරෝ අනුපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය. උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනායි පාරිපූර්ණිය. නෝපං විරිය සම්බොජ්ජංගේ උපදින්නටත් උපන්නා විරිය සම්බොජ්ජංගේ භාවනාව වශයෙන් පරිපූර්ණත්වයටපත් වෙන්නටත් කොමකද ආහාරේ. අත්ති භික්ඛවේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු. පින්වත් මහණෙනි තියෙනවා ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු කියලා. ඒ කියන්නේ යම්කිසි කුසලයක් ආරම්භ කරන්න අපේ වීරියක් තියෙනවා. ඒක පවත්වාගෙන යන්න වීරියක් තියෙනවා. ඒ කටයුත්ත අවසන් කරන්න වීරියක් තියෙනවා. අවසාන කරාගෙන යන්න. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. අන්න ඒ කරුණු නිතර නිතර හිතන්න ඕන. යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. නිතර නිතර හිතන්න ඕන. වරක් හිතලා හරියන්නේ නැහැ. අයම ආහාරෝ මේකමයි ආහාරය. නූපං වීරිය උපදින්නත් උපන්නා වූ වීරිය භාවනා වශයෙන් වැඩෙන්නත්. ආරම්භක ධාතු කියලා කියන්නේ වීරියේ ආරම්භය මුලැමැදාග කියලානේ කියන්නේ. යම් කිසි කටයුත්තක් ආරම්භ කරන්න තියෙන වීරිය. අපි කියමු සතර සතිපට්ඨානේ යෙදෙන්න ඕගේ යම් වීරියක් තිබ්බනේ. සතර සතිපට්ඨානේ දියුණු කරගන්න ඕගේ වීරියක් තිබ්බනේ. අවසානයක් කරා යන්න වීරිය තියෙනවනේ. ඒ වීරිය යෝනිසෝ මනසිකාරය කරනවා. ඒකට තියෙන ආහාර. ඔහු නිතර සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න ඕන. මේ ආරම්භක ධාතු, නික්කම ධාතු. ඒ කියන්නේ නැත්තම් අපි කියමු මහාන වුණා කියලා. මහාන ගෙදරින් සත්පුරුෂ ඇසුර නිසා තමයි ඔන්න හැම දෙයක්ම අත්හැරලා මහාන වෙන්න එන්නේ. සමහර වෙලාවට මහාන වෙන්න ආවට පස්සේ සෑහළු වෙනවා යා. අර ගෙදරින් ඉඳලා තිබ්බ වීරිය එහෙම නැති වෙනවා. එතකොට ආයෙ අර සත්පුරුෂයන්ගේ කතාව අහන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නේද? සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ පටන් පැවතගෙන ඉන්න ශ්‍රාවකයෝ නේද? මේ රහතන් වහන්සේලා සිහි කළ මිනිසු දින දානේ නේද වළඳන්නේ? ඒ නිසා අපේ ජීවිතේ හිස් විදිහට ගෙවන්න හොඳ නෑ නේද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැවිදි වෙලත් ඔබ වහන්සේලා අනුගමනය කරන්නේ නැත්නම් මේවා කරන්නේ කවුද? මේ බුද්ධ ශාසනය ඉදිරියට පවත්වා ගන්න නැතුව මේ බුද්ධ ශාසනයේ අන්තිම පුරුෂයා වෙයි. මෙතනින් ඉවරයි. මේ බුද්ධ ශාසනයේ ධර්මයේ වැඩිම මෙතනින් නැති වුණොත් ආයේ මෛත්‍රී බුද්ධ ශාසනය පොළොව යොදුන් 7ක් වැඩෙන්න ඕන. මේ අපි හිටගෙන ඉන්න පොළොව කිලෝමීටර් 70ක් උඩට උස් වෙන්න ඕන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලෙට. දැන් ජීවිතේ අඩුපාඩුවක් හදාගෙන දහමට ආවේ නැත්තම් ආයෙනම්
මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වාම පිනක් කුසලයක් කරන්න කාලයක් නැහැ. අඩුපාඩුවක් හදාගන්න කාලයක් නැහැ. මේක නිතර මානසිකාර කරන්න ඕන. මගේ ජීවිතය ඇයි නිකන් ගෙවෙන්න දෙන්න හොඳ නැහැ. ටික කාලේ අපි කොයි වෙලාවෙ මැරිලා යයිද දන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය මට අහිමි වෙයි. මානසිකාර කරන්න ඕන. ඒ සත්පුරුෂයන්ගේ වචන නිතර අහන්න ඕන. උතුම් අය නිතර ඇසුරු කරන්න ඕන. තුඩු වීරිය උපදිනවා. කොච්චර උපකාරයිද කියලා බලන්න. එතකොට තමයි මේ වීරිය පටන් ගන්නෙ, පවත්වාගෙන යන්නේ, අවසානයක් කරා යන්නේ. දැන් බලන්න ඔන්න එක තෙරුන් වහන්සේ නමක් අනාගාමී වෙලා. උන්වහන්සේ වීරිය අත්හැරියා. ඇයි? අනිවාර්යෙන් සුද්ධාවාසයේ උපදිනවනේ. බුදුරජාණන් වහන්සේ ආන්න සත්පුරුෂ ඇසුර වීරිය කතාව දේශනා කරනවා. භවය පොඩ්ඩක් තිබ්බත් වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒ තුලින්ම වීරිය ඇති කරගෙන අරහත්ත්වයටපත් වුණා. බලන්නේ වීරිය කතාව. ඊළඟට තව ඔය වීරිය ගැන ගොඩක් විස්තර තියෙනවා. දැන් අපි ගමු ඔන්න වැද්දෙක් ආරණ්‍යයකට ගිහිල්ලා පැම් පිපාසාවෙන් ආරණ්‍යයේ තියෙන කලවල වතුර නැහැ. වතුර තියෙනවා, වැද්දට වතුර පේන්නේ. රහතන් වහන්සේ වදාලා බලපන් ඔබ කරපු කර්මයට මේ ජීවිතේම තියෙන පැම් පේන්නේ නැහැ. මරණින් මත්තේ මොකක් වේද කියලා ඇහුවා. මොහු බය වුණා. බය වෙලා මේ කිව්ව ස්වාමිනී පැවිදි වෙන්න ඕන. හා පැවිදි වෙන්න කිව්වා. ඔන්න දැන් ආරම්භක ධාතු හරි. ඔන්න වීරිය පටන් ගන්න මෙයාට ආවා ශක්තිය. ටික කාලයක් යනකොට මෙයා වැද්දෙක් නිසා හිත පිහිටන්නේ සතිපට්ඨානෙ. ආයෙත් යන්න හිතුණා. ඊට පස්සේ අර තෙරුන් වහන්සේ කිව්වා හරි කමන්නේ. යන්න කලින් දැන් ඔබ සාමණේරණි අමු දර ගොඩක් ගහන්න කිව්වා. ඔයාට පුළුවන් තරමක් ගෙනල්ලා. ඉතින් මෙයා දැන් සිවුරු අරින්න ළඟයිනේ. හොඳට මහන්සි වෙලා විශාල අමු දර ගොඩක් ගැහුවා. කිරි බේරෙන, වතුර බේරෙන අමු දර ගොඩක්. මහා වැස්සකුත් අද හැලුණා. අර රහතන් වහන්සේ කිව්වා පින්වත ඔබ යන නිරේ ඔබට යන්න නියමිත නිරේ ගිනි අඟුරු පුටක් අඟුරු මේ චුට්ටක් මේ ගිනි පුපුරක් අබෑටයක් තරම් ගිනි පුපුරක් මං ගන්නම් කියලා ඉරිදිහෙන් ඔහු ඉදිරියේම ඉරිදිහෙන් නිරේන් ගිනි පුපුරක් අරන් අර අමු දරගොඩට දැම්මා. අර තෙමී තිබුණ අමු දරගොඩ එක මොහොතෙන් අලු වුණා. ඔය එක ගිනි පුපුරක ගින්දර කිව්වා ඔය. ඉතින් ඔබ යන ලෝකෙට කැමති නම් ඕන තැන කියන්න කිව්වා. ස්වාමීනි සමාවෙන්න කියලා දන ගැහුවා. සක්මන් කළා. නින්දේයි කියලා පිදුරු වලින් රවුමක් හදාගෙන වතුරේ ඔබලා ඔළුවේ තියා ගන්නවා. සක්මනේ වතුර පුරව ගන්නවා. අරහත්ත්වයටපත් වුණා. එක්කද සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයාගේ දහම් කතාව. නෝපං වීරිය උපදිනවා. උපන්නා වූ වීරිය වඩා වර්ධනය වේගෙන. සත්පුරුෂ ඇසුර. මේ ලෝකේ බොහෝ දෙනා නෙවෙයි සතුරාට පවා සත්පුරුෂ ඇසුර ලැබේවා. සත්පුරුෂයාගේ දහම් කතාව ලැබේවා. සත්පුරුෂ ඇසුර ප්‍රණීත දෙයක්. සත්පුරුෂයාගේ කතාව ප්‍රණීත දෙයක්. මේක ලෝක සත්වයාට ඇසේවා. ලෝක සත්වයාට සත්පුරුෂය ඇසුරු කරන්න ලැබේවා. සත්පුරුෂය යම් තැනකද එතනම උපත වේවා. ආහවල් දිව්‍ය ලෝකෙද කියන එක නෙමෙයි සත්පුරුෂයෝ ඉන්න තැන වටින්. ඊට පස්සේ දේශනා කරනවා නෝපම් පීති සම්බොජ්ජංගේ උපදීන්ට. උපන්නා වූ පීති සම්බොජ්ජංගේ භාවනාව වශයෙන් වැඩෙන්න මොකක්ද ආහාරය? අත්තිබික්කවේ පීති සම්බොජ්ජංගට්ඨානීයා ධම්මා. ප්‍රීති ඇති කරන ධර්මතා තියෙනවා.
තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. ඒකේ යෝනිසෝ මනසිකාරය කරන්න ඕන බහුල වශයෙන්. ඒතර නූපං ප්‍රීතිය උපදිනවා, උපන්නා වූ ප්‍රීතිය වඩා වර්ධනය වෙගෙන යනවා. ප්‍රීතිය ඇති වෙන කරුණ සිහි කරන්න ඕන. ඒක තමයි බුදුරජාන් වහන්සේගේ අනන්ත බුදු ගුණ, ශ්‍රී සද්ධර්මයේ අනන්ත ධම් ගුණ, රහතන් වහන්සේලා මේ මාර්ගයේ වඩපු හැටි, උන්වහන්සේලාගේ විමුක්ති සුඛය, තමන් දුන්නා වූ දාන, ඔය කිසි ප්‍රීතියක් නැතුව ඈලි මෑලි වෙලා නිකන් වික්ෂෝප වෙලා මෝසල වෙලා මිනිස්සු ඉන්නවනේ. පොඩ්ඩක් කල්පනා කරන්නකෝ දුන්න දාන. මම මෙහෙම දන් දීලා තිනවා කියලා. විහෙර විහාර වැන්දේවා, බෝධින් වහන්සේලා වැන්දේවා, කරපු පින්කම් සිහි කරන්න. සීල් සමාදන් වෙච්ච ඒවා, Taman රකින්න සීලය සිහි කරන්න ඕන. සිල්පදය තමන්ගෙන් කැඩුනත් රැකුණ සීලය සිහි කරන්න ඕන. රැකෙන සීලය සිහි කරන්න ඕන. සිහි කරලා ඒ ප්‍රීතිය ඇති වෙන අරමුණු සිහි කරන්න ඕන. ඒකට තමයි අනුස්සති භාවනා හරියගේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, ඊළඟට දේවතානුස්සති, ඒ වගේ අනුස්සති භාවනා සිහි කරන්න ඕන. ප්‍රීතිය ඇති වෙන අයගේ කතාව, දහම් කතාව අහන්න ඕන. සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඕන. නූපම් ප්‍රීතිය උපදිනවා, පම් ප්‍රීතිය වඩා වර්ධනය වෙලා යනවා. අනුපකාරක ධර්ම. හේතු නිසා හට ගන්නවා, හේතු නැතිවීම නැති යනවා. දැන් හිතන්නකෝ මේ වගේ ගුණ ධර්ම සත්පුරුෂයෝ බැහැර කරලා, සත්පුරුෂයන්ගේ දහම් කතාව නැතුව මේ ගුණ ධර්ම පුරුදු කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මේ දැන් මොන පීති පස්සද්දි සම්බොජ්ජංගය කියන්නේ මොකද්ද? මේ කොහොමද උපදින්නේ? උපන්නා වූ පස්සද්දි සම්බොජ්ජංගය කොහොමද වඩා වර්ධනය? මොකක්ද ආහාර? අත්තිබික්කවේ කාය පස්සද්දි චිත්ත පස්සද්දි. කයේ සැහැල්ලු බව, සිතේ සැහැල්ලු බව කියලා මේ පස්සද්දයක් තියෙනවා. තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. ඒ සැහැල්ලු වෙන ධර්මතා පිළිබඳව යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. එතකොට තමයි නූපම් පස්සද්දි උපදින්නේ. උපම් පස්සද්දි වඩා වර්ධනය වෙන්නේ. පින්වතුනි, පස්සද්දියට හිත සැහැල්ලු කරගන්න හරි උපකාරයි සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයාගේ කයසිත සැහැල්ලු කරන දහම් කතාව. ඊට අනුയോഗ දහම් කතාව. සැහැල්ලුව පිණිස පවතින දහම් කතාව. දැන් අපි කියමුකෝ මහා දුකෙන් ඉන්නකොට අනේ ඔය වගේ දුක් විඳින කී දෙනෙක් ඉන්නවද? කියපු ගමන්ම හිතට සැහැල්ලුවක් එනවනේ. අනිත් අයත් මේ දුක විඳිනවා, මම විතරක් නෙවෙයි කියන තැනට සැහැල්ලු වෙනවනේ. මං විතරයි මේ දුක විඳින්නේ කියන උඩ බර එනවනේ. ඒ වචනේම සැහැල්ලු බර උපදිනවනේ. සැහැල්ලු දහම් කතාව අහන්න ඕන. Taman සැහැල්ලු කරවන. ඊළඟට තමයි භාවනාවක් කරන්න ගියත් අර හොඳට Tamanට සිත කය සැහැල්ලු කරගන්න පුළුවන් තැනක භාවනාවට හිඳ ගන්න ඕන. ඊට පස්සේ කාලෙන් කාලට භාවනා කරන ස්ථාන මාරු කරන්න ඕන. ඒ වගේ අර සිතයි කයයි සැහැල්ලු කරන බාහිර කරුණු හදා ගන්න ඕන. ඊළඟට එහි යෝනිසෝ මනසිකාරය. ඒක නුවණින් යුක්තවම තමයි ඒ කෙරෙහි මනසිකාරය පිටවන්නේ. ඔන්න උපදිනවා පස්සද්ධි සම්බොජ්ජංගේ. කොහොමද නූපං සමාධි සම්බොජ්ජංගේ උපදින්නේ? උපන් සමාධි සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙන්නේ. අත්තිබික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං. සමත නිමිත්ත සහ අභ්‍යග්ග නිමිත්ත කියන සමත නිමිත්ත කියන්නේ සමාධි නිමිත්ත. අභ්‍යග්ග නිමිත්ත කියන්නේ හිත එකඟ වන නිමිත්ත. සාමාන්‍ය දෙකම ව්‍යවහාරයෙන් සමාන වචන වගේ. සමාධි නිමිත්ත, ඒකාග්‍රතා නිමිත්ත, තත්ත්‍ය යෝනිසෝ මනසිකාර බහුලීකරෝ. එය නැවත යෝනිසෝ මනසිකාර කරන්න ඕන. නැවත මේකමයි ආහාරේ නූපන් සමාධි උපදින්න උපන් සමාධිය වඩා වර්ධනය කරන්න. ආනාපාන සතියේ මොකද්ද තියෙන නිමිත්ත? සමාධි නිමිත්ත, ඒකාග්‍රතා නිමිත්ත, ආස්වාසය ප්‍රාස්වාසය. දෙතිස් කුණප කොට්ටාසය තියෙන නිමිත්ත මොකද්ද? අසුභ නිමිත්ත. ඊළඟට ධාතු මනසිකාරයේ තියෙන නිමිත්ත මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතු නිමිත්ත.
ඊළඟට මේ නවසීවිතකේ ඒ මලමිනියෙන් ගන්නා වූ ඒ නවසීවිතක නිමිත්ත ඒක නැවත නැවත මනසිකාර කිරීම තුලින් සමාධිය ඇති වෙනවා. මේකට සත්පුරුෂයන්ගේ දහම් කතාව ඕන. සත්පුරුෂයන්ගේ දහම් කතාව ඕන. සත්පුරුෂයන්ගේ ඇසුර ඕන. ඒ වගේම ඒ ඇසුර කරනවා වගේම අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන ඊට ආර විරුද්ධව ඒ කියන්නේ Tamanට උපකාරයක් නැති Taman මේ මාර්ගයට සපෝට් එකක් නැති විදිහට කතා බහ කරන අයගේ ඇසුර අයින් කරන්න ඕන. හිත විසිරවන හිත අවුල් කරන චරිත අයින් කර ගන්න ඕන. මේක ඉතින් උදකාලා වෙලා ලොකු යුද්ධයක් දීලා තමයි ඉතින් මේ මාර්ගය වඩාගෙන යන්නේ. ඊට පස්සේ ඉතින් හිත හරි වහදවා ගන්න මෙහෙම නිවන් මාර්ගයක් වඩන ක්‍රමයක් තියෙනවනේ කියලා මේ සත්බොජ්ජංග. අපි අහපු ගමන්ම නම් ළමයිගෙන් සත්බොජ්ජංගය යනු කොමක්ද? මේ සති ධම්මවිචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා තමයි විභාග කරලිව්වේ මාත්. හරියට අහපු ගමන් බොජ්ජංග අපි ඕන තරමක් දානවා. අපි බොජ්ජංග දානවා. ලොක්කෝ වගේ කතා කළා. නමුත් මේ අපි ඒක හිත පහදවා ගන්න ඒවා ඉගෙන ගන්නකොට තමයි තේරෙන්නේ මේවා මහා කුසල් නේව. මහා පුරුෂයෝ ස්පර්ශ කරපු දේවල් නේව කියලා දැන් තමයි තේරෙන්නේ. ඒවා දැන් තමයි තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට වාසනාවක් මේ වහන්න ලැබෙන එක. ඊළඟට පින්වතුනි උපේක්ඛා සම්බොජ්ජංගයේ නූපං උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙන්නේ ඊළඟට උපන්නා වූ සම්බොජ්ජංගේ උපේක්ඛා සම්බොජ්ජංගේ දියුණුවෙන්ටත් ආහාර තියෙනවා. අත්තිබික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ත යෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නවස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස් උපාදාය නූපං උපේක්ඛා සම්බොජ්ජංගේ උපදීන්ටත් උපන්නා උපේක්ඛා සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙන්නටත් උපකාරයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ උපේක්ඛා සම්බොජ්ජංගේ ඇති වෙන කරුණු තියෙනවා. ඒක යෝනිසෝ මනසිකාරය කරන්න. සත්පුරුෂ ඇසුර ඒ සත්පුරුෂයන්ගෙන් උපේක්ෂා මනසිකාරය ඇති කරගන්න ඇහෙන දහම් කතාව. දැන් ඉස්සර තියෙනවා වීරිය අඩුයි නම් ඒ ගරුට්ටාණී සබ්‍රහ්මචාරින් වහන්සේ ළඟට ගිහිල්ලා වීරිය ඇති වෙන දහම් කතාව අහනවා. දැන් මෙතන උපේක්ඛාව ඇති වෙන දහම් කතාව අහන්නේ. તો මේ වෙලාවේ බුදු ගුණ දම් ගුණ සංගුණ අහන්නේ නැහැ මෙයා. මෙයා අහන්න උපේක්ඛා සම්බොජ්ජංගය ඇති වෙන එක. එතකොට මේ විදිහට උපේක්ඛා සම්බොජ්ජංගය ගැන ඒ සත්පුරුෂ ඇසුර දහම් කතාව උපේක්ෂාව ඇති වෙන නිමිති මෙයා මනසිකාර කරනවා. අන්නේ තුලින් උපදිනවා උපේක්ඛා සම්බොජ්ජංගේ තියෙන උපේක්ඛා සම්බොජ්ජංගේ වඩා වර්ධනය වෙනවා. හේතුඵල දහමක් කියලා දැන් තේරෙනවද? සත්පුරුෂ ඇසුර සත්පුරුෂයාගේ දහම් කතාව කොච්චර වටිනවද කියලා තේරෙනවද? තමා තුළ සසරේ පිනෙන් උපදුච්ච යෝනිසෝ මනසිකාරයේ තමාට නිවනට කොච්චර උපකාරයිද කියලා තේරෙනවද? දැන් තියෙන්නේ මේ උපකාරක ධර්මයන්ගේ දුර්වලතාවය. උපකාරක ධර්ම අඩුවෙන් ලැබෙන්නේ. සමාජයට බාහිරින් ලැබෙනවා ඇතුලේ යෝනිසෝ මනසිකාරය නෑ. ඒකයි මේ තියෙන අරුබුද. ඉතින් ඒ නිසා ඕන්න අද මේ හෝරාවේ හැටියට දහම් කරුණු ටිකක් කියලා දුන්නා. ඉතින් මේ සත්ත්ව බොජ්ජංගයෝ හටගන්න හැටි සත්ත්ව බොජ්ජංග වලට ආහාර වෙන කරුණු තමයි අද අපි ඉගෙන ගත්තේ. තවත් බොජ්ජංග ගැන ඉගෙන ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේවා අහන්න ලැබෙනවා දුර්ලභයි. ඒ නිසා අපි කා තුලත් මේ උතුම් සත්ත්ව බොජ්ජංග ධර්මියෝ වැඩිම පිණිස දියුණු වීම පිණිස මේ දහම් කතාව උපකාර වේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේ පිවිතුරු නිවන් මඟ උතුම් ධර්ම දේශනාව සඳහා බෙන්තොට පදිංචිව සිට මීට මාස 3කට පෙර මිය පරලෝකීය සෝමාවතී පතිරණ මෑණියන්ට පින් අනුමෝදන් කරන්න තමයි ඇල්බර්ට් කන්නංගර ස්වාමි පුරුෂය ඇතුළු දරුමුණුබුරන් මේ පින්කම සිද්ධ කළේ. සියලු දෙවියන්ට අපි පින් දෙමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ පින් උතුම් දැහැමින් ආරක්ෂා කරත්වා.
ඒ වගේ මේ සියලුම පින් මාස 3කට පෙර මිය පරලෝකීය සෝමාවතී පතිරණ මෑණියන්ට අනුමෝදන් වෙත්වා සකල ලෝක සත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රීන් බොජ්ජංග ධර්ම පිළිමදව ධර්ම දේශනා කළ පින එතුමියට අනුමෝදන් වී පරලෝ සැපේම වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේ මේ උතුම් ධර්මය අපිට කියලා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම සත්පුරුෂ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී වේවා. ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා. ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට සත්‍ය බොජ්ජංග ධර්මයේ දියුණු පවුණු කරගන්නට මේ පින් හේතු වාසනාම වේවා. ඒ වගේම ඇල්බර්ට් කන්නංගර මහත්මයා ඇතුළු දරුමුණුබුරන් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුව බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ සැලසේවා. සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටත් මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ගුරුවරුන්ට කාර්ය මල්ලී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සත්‍ය බොජ්ජංග ධර්මිය දියුණු කරගන්න උතුම් සත්පුරුෂ ඇසුර සී සද්ධර්ම ශ්‍රවණේ නිරන්තරයෙන් සැලසේවා. තමා තුළ යෝනිසෝ මානසිකාරේ මනාව පිහිටාවා. සියලු දෙනාට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනාම වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.